තෙරුවන් සරණයි ආයුබෝවන්. 11 වෙනි බුද්ධ ධර්මයේ 23 වෙනි පාඩම අවසානම කොටස. 3 වෙනි කොටස අපි සාකච්ඡා කරමු. පළවෙනි කොටසේදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප පිළිබඳවත්, දෙවෙනි කොටසේදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අදි සීල ශික්ෂාවට අයිති කොටස් 3 පිළිබඳවත් කතා කළා. මේ කොටසේදී අපි කතා කරනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අදි චිත්ත කොටසට අයත් වෙන ත්‍රිශික්ෂාවේ අදි චිත්ත ශික්ෂාවට අයත් වෙන මාර්ගාංග පිළිබඳව. ඉතින් අපි බලමු මොනවද තියෙන තොරතුරු කියලා. අපිට කතා කරන්නට, සාකච්ඡා කරන්නට තියෙන, පාඩම් කරගන්නට තියෙන කරුණු මොනවද කියලා. අදි සීලය සම්පූර්ණ වන විට අදි චිත්තය ගොඩනැගීමට පහසු වේ. අදි සීලය සම්පූර්ණ වෙන්න ඕන අදි චිත්තයට යන්නට. ඒ නිසා තමයි අපි සඳහන් කළේ කාය වාක් සංවරය සිද්ධ වෙන්නට ඕන කියලා. දෙවෙනි පාඩමේදී අපි කතා කළා, දෙවෙනි කොටසේදී කතා කළා මේ අදි සීලය සහ අදි සීලයට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග මොනවද කියලා. ඉතින් අදි සීලය සම්පූර්ණ වුණාම ඊළඟ අධීරයටපත් වෙනවා. ඒ තමයි අදි චිත්ත කියන අවස්ථාව. අදි චිත්තය කියන්නේ මොකක්ද? සිත උසස් තත්වයකටපත් කිරීම. අදි චිත්ත කියලා කියන්නේ සිත උසස්ම තත්වයකට පත් කර ගැනීම. එතකොට නොසන්සුන් සිතකට කිසිදු විටක යමක ඇති තතු ඇති සැටියෙන් දැකීමට නොහැකි වේ. එතකොට අදිචිත්තය කියන්නේ සිත උසස් තත්වයකට පත් කර ගැනීම නොසන්සුන් හිතකට, සංසුන් වෙලා නැති හිතකට, කිසිම ආකාරයක ලෝකයේ නියම තතු කිසිදු ආකාරයක නියම තත්වය ඇති සැටියෙන් දැකීමේ හැකියාවක් නැහැ. අදිචිත්තය ඇති කර ගැනීමට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියෙන් යුක්ත විය යුතුය. එතකොට අදිචිත්තය කියන ශික්ෂාව සම්පූර්ණ වෙන්නට මොනවද සම්පූර්ණ කරන්නට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග 3. අදිචිත්ත සංඛ්‍යාවට වැටෙන්නේ, අදිචිත්ත කියන ශික්ෂාවට වැටෙන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග. ලෞකික සිත නිතරම පැරණි හුරු පුරුදු කරා යාම ස්වභාවිකය. සාමාන්‍ය ලෞකික හිත, අපිට තියෙන ලෞකික හිතක් නිතරම ලක්ෂණයක් විදිහට පෙන්눔 කරනවා පැරණි හුරු පුරුදු වලට ගමන් කිරීම. එතකොට සිත අලුත් මුහුණුවරකට ගැනීමට නම් මහත් වෙහෙසක් දැරිය යුතුය. එතකොට හිත වෙනත් මුහුණුවරකට, අලුත් මුහුණුවරකට අරගන්න ලොකු උත්සාහයක් දරන්න වෙනවා. එහෙම නැත්නම් පැරණි හුරු පුරුදු වලටම තමයි ගමන් කරන්නේ. හිතේ ස්වභාවය ඒකයි. ඒ ගන්නා උත්සාහය සම්මා වායාම නමින් හැඳින්වේ. එතකොට සිත අලුත් මුහුණුවරකට ගැනීමට මහත් වෙහෙසක් දරන්නට වෙනවා. ඒ දරන්නා වූ මහත් වෙහෙසට කියනවා, ඒ උත්සාහයට කියනවා සම්මා වායාම කියලා. සිත සාමාන්‍ය පැරණි හුරු පුරුදු කරාම ගමන් කිරීමේ ස්වභාවයෙන් යුක්තයි. ඒ පැරණි හුරු පුරුදු තාවයන්ගෙන් හිත වෙන් කරගෙන හිත යහපත් වූ වෙනත් අලුත් මුහුණුවරකට පත් කර ගැනීම සඳහා උත්සාහ කිරීම සම්මා වායාම කියලා කියනවා. එතකොට ඒක නූපන් කුසල් නූපද වීම, නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් නැති කිරීම සහ උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීමට ගන්නා උත්සාහයේ විදිහට නූපන් අකුසල් නූපද වීම සඳහාත්, උපන් අකුසල් නැති කිරීමටත්, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත්, නූපන් කුසල් ඉපදවීමට ගන්නා වූ උත්සාහයක් කියන අලුත් අරමුණු, අලුත් අදහස්
මේවට උත්සාහ කිරීමට තමයි කියන්නේ සම්මා වායාම කියලා. සම්‍යක් සම්මා වායාම. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. සම්‍යක් ප්‍රධාන වීර්ය විදියට තමයි මේක හඳුන්වන්නේ. නූපන් අකුසල් නූපත වීම, උපන් අකුසල් නැති කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීමට ගන්නා වූ උත්සාහය කියන ආකාරයෙන් අලුත් ස්වභාවයකට හිතපත් කර ගැනීම සඳහා දරන්නා වූ උත්සාහය කැපකිරීම වීර්යට කියනවා සම්මා වායාම කියලා. ඒ සම්මා වායාමයේ යටතේ කරුණු 4ක් අපි හදාරනවා ඉගෙන ගන්නවා. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය විදිහට නූපන් අකුසල් නොපදවීම, උපන් අකුසල් නැති කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීමට ගන්නා වූ උත්සාහය කියන කරුණු 4. ඊළඟට කායික වාචික සමාචාර අධිශීලයේදීද මානසික සමාචාර සම්මා වායාමයේදීද සිදුවේ. සාමාන්‍ය කායික වාචික සමාචාර යහපත් වූ ගති පැවතුම් අධිශීලයේදී තමයි ඇති කරගන්නේ. කායික වාචික සමාචාර. එතකොට මානසික සමාචාර සම්මා වායාමයේදී තමයි සිද්ධ වෙන්නේ. මානසික සමාචාර මානසිකව ඇති කරගන්නා වූ යහපත් ස්වභාවයන් සම්මා වායාමයේදී ඇති වෙනවා. මෙමගින් සිත කුසල් අරමුණකම තබා ගැනීමට හැකි වේ. කුසල් අරමුණකම හිත තබා ගන්නට මොකක්ද අපි ප්‍රගුණ කළ යුතු වෙන්නේ? සම්මා වායාමය. සම්මා වායාමයෙන් ඉගෙනවෙන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග ඇතුළත් සම්මා වායාමයේදී සිද්ධ වෙනවා මොකක්ද? සිත කුසල් අරමුණක තබා ගැනීමට හැකියාව ලැබීම. අධිචිත්තයේ දෙවන පියවර සම්මා සතියයි. අධිචිත්තයේ දෙවනි පියවර මොකක්ද? සම්මා සතිය. මොකක්ද මේ සතිය කියන්නේ? අකුසලයෙන් සිත බැහැර කොට කුසල් අරමුණක තබාගත හැකි වන්නේ යහපත් සිහිය තුලිනි. එතකොට අකුසලයන්ගෙන් සිත බැහැර කරගෙන කුසල් අරමුණක තබා ගන්න පුළුවන් වෙන්නේ මොකක්කින්ද? යහපත් සිහිය තිබුණොත්. යහපත් විදිහට සිහිය තිබුණොත් අකුසලයන්ගෙන් දුරු කරලා කුසල් සිත්වල කුසල් අරමුණක හිත යොදවන්න පුළුවන්කම තියෙන්නේ අකුසලයෙන් සිත බැහැර කරගෙන කුසල් අරමුණක තබාගත්තට පස්සේ. මෙන්න මේකට කියනවා සම්මා සතිය කියලා. සිහිය කියලා. එම සිහිය පිහිටුවා ගන්න ආකාරය ධම්සක් පැවතුම් සූත්‍රයේ, සත්‍ය විභංග සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍රයේ විස්තරාත්මකව දැක්වේ. සාමාන්‍ය සිහිය පිහිටුවා ගැනීම, සතිය ඇති කර ගැනීම ගැන ධම්සක් පැවතුම් සූත්‍රයේත්, සත්‍ය විභංග සූත්‍රයේත්, සතිපට්ඨාන සූත්‍රයේත් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව දැක්වෙන සූත්‍ර ධම්සක් පැවතුම් සූත්‍රය, සත්‍ය විභංග සූත්‍රය සහ සතිපට්ඨාන සූත්‍රය. ඉතින් සිහිය පිහිටුවා ගැනීම සත්වයාගේ විසුද්ධිය පිණිසත්, ලෝකයේ වැළපීම් වලින් තොරවීම සඳහාත්, ශෝකයේ වැළපීම් වගේ දේවල් වලින් තොර වෙන්නටත්, දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදීම පිණිසත්, නිවන් අවබෝධයේ පිණිසත් හේතු වෙනවා. යහපත් වූ සිහිය විසුද්ධිය පිණිස, ශෝකයේ වැළපීම් ආදී දේවල් වලින් තොරවීමටත්, දුක් දොම්නස් වලින් මිදීම සඳහාත්, නිවන් අවබෝධ කර ගැනීම සඳහාත් හේතු වෙනවා. එකම මඟ ලෙස පහත සතර සතිපට්ඨානය හඳුන්වනවා ඇත. එතකොට විසුද්ධිය පිණිස, ශෝකයේ වැළපීම් මේ වගේ දුරුවීම සඳහා, දුක් දොම්නස් වලින් මිදෙන්න, නිවන් අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය මොකක්ද? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය කියලා මෙන්න මෙහෙම සඳහන් කරනවා. කය අනුව බැලීම, කායානුපස්සනාවයි. කයෙහි ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීම. කයට අනුව ලෝකේ පවතින ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා. ඒකට කියනවා කායානුපස්සනාව කියලා. වේදනානුපස්සනාව, වේදනාව අනුව බැලීම. වේදනාවට අනුව බැලීම, සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ විදිහට ආකාර 3ක වූ වේදනාවක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ ගැන හිතන එක. ධර්මය අනුව බැලීම, ධම්මානුපස්සනාව, ලෝකේ ධර්මතා තියෙනවා. ඉර පෑයීම, ඒ වගේම කළුවර වැටීම, වැස්ස, හුළඟ, අවුව, ඒ විදිහට ලෝකේ ධර්මතා තියෙනවා. ඒ ධර්මතාවයන් පිළිබඳ. ඒ වගේම තමයි මිනිසුන් වයසට යෑම, ගස්ගල් පර්වත විනාශයට පත්වීම, මහ පොළොව විනාශ වීම,
ඒ විදිහට ධර්මතා ගොඩක් තියෙනවා. ඒ විදිහට හිතන එකට කියනවා ධම්මානුපස්සනාව කියලා. එතකොට ඊළඟ එක සිත අනුව බැලීම චිත්තානුපස්සනාවයි. සිත අනුව බැලීම සිතෙහි ස්වභාවය පිළිබඳව හිතන එකට කියනවා චිත්තානුපස්සනාව කියලා. මේ විදිහේ සතර සතිපට්ඨානය සිහිය පිහිටුවා ගත යුතු සම්මා සති කියන කාරණේ මේ අපි කතා කරමින් ඉන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අදි චිත්ත යටතේ තියෙන සම්මා සතිය කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව සහ චිත්තානුපස්සනාවෙන් යුක්ත වීම. මේ සතර දීර්ඝ විචාරයකට භාජනය කිරීමෙන් කමඨහන් 40ක් වශයෙන්ද විග්‍රහ කෙරේ. මේ හතරම විග්‍රහ කරලා තමයි කමඨහන් 40ක් සම 40 කර්මස්ථාන විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. උපචාර හා අර්පණා යන අවස්ථාවලින් සිත පිහිටුවා ගැනීම සමත භාවනා ක්‍රමයට ඇතුළත් වේ. උපචාර සහ අර්පණා කියලා අවස්ථාවන් දෙකක් තියෙනවා. ඒ අවස්ථා දෙකේ සිත පිහිටුවා ගැනීම තමයි සමත භාවනා ක්‍රමයෙන් සිදු කරන්නේ. එතකොට අරමුණක් දෙස බලාගෙන හෝ නැතිනම් තම ඥාන ශක්තිය විහිදුවා කල්පනා කිරීමෙන් හෝ විවිධ අරමුණු කෙරෙහි විසිරී ගිය සිත එකමුතු කොට පිහිටුවා ගැනීම සම්මා සතියෙන් සිදුවේ. එතකොට අරමුණු දෙස බලාගෙන හෝ එහෙම නැතිනම් තමන්ගේ ඥාන ශක්තිය විහිදුවලා කල්පනා කිරීමෙන් හෝ විවිධ අරමුණු කෙරෙහි විසිරී ගියපු හිත එකමුතු කරගෙන පිහිටුවා ගැනීමට කියනවා සම්මා සතිය කියලා. විසිරිච්ච සිත එක අරමුණක තැම්පත් කර ගැනීම, එක අරමුණක රඳවා ගැනීමට කියනවා සම්මා සතිය කියලා. මෙය සම්මා සමාධියට පදනම් වේ. සම්මා සමාධියට පදනම් වෙන්නේ සම්මා සතිය. විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම තමයි සම්මා සතිය කියන්නේ. ඒ සම්මා සතිය තමයි ඊළඟට සම්මා සමාධියකට පත්වීම සඳහා හේතු වෙන්නේ. විවිධ අරමුණු කෙරෙහි සිත විසිරී යා නොදී එකම අරමුණක සිත පිහිටුවා ගැනීම සම්මා සමාධියයි. විවිධ අරමුණු කෙරෙහි සිත විසිරලා යන්න පුළුවන්. එහෙම විසිරලා යන්න නොදී අරමුණක හිත පිහිටුවාගෙන සිටීමට කියනවා සම්මා සමාධිය කියලා. සිත දියුණු කරන බැවින් චිත්ත භාවනා නමින්ද, සිතේ සමාධිය ඇති කරන බැවින් සමාධි භාවනා නමින්ද සමත භාවනාව හැඳින්වේ. එතකොට සමත භාවනාවෙන් තමයි මේ හිත එක අරමුණකට පිහිටුවාගෙන එක අරමුණකට යොමු කරවා ගන්නට එක අරමුණක හිත පිහිටුවාගෙන සිටින්නට පුළුවන් අවස්ථාව වෙන්නේ සම්මා සමාධියට. එතකොට සිත දියුණු කරන නිසා සමත භාවනාවට කියනවා චිත්ත භාවනාව කියලා. ඒ වගේම සිතේ සමාධිය ඇති කරන නිසා සමාධි භාවනාව කියලාත් කියනවා. හිත සමාධිගත කරන්නේ සමත භාවනාවෙන්. හිත දියුණු කරනවා. ඒ නිසා මේ සමත භාවනාවට චිත්ත භාවනාව කියලා කියනවා. සිතේ සමාධිය ඇති කරනවා. ඒ නිසා සමාධි භාවනාව කියලාත් කියනවා. කුසල ධර්ම මතු කරන ආකාරය අනුව සම්මා සමාධිය සිව් ආකාරයකට හා පස් ආකාරයකට දැක්වේ. එනම් චතුර්ථ ධ්‍යානය හා පංචම ධ්‍යානයේ ලෙස. එතකොට කුසල ධර්ම මතු කරන ආකාරය අනුව සම්මා සමාධිය ආකාර 4කට සහ 5කට දක්වනවා. සතර ධ්‍යාන 4ක් සහ පංචම ධ්‍යානයේ විදිහට, පංචම ධ්‍යානයේ සහ චතුර්ථ ධ්‍යානයේ විදිහට කොටස් දෙකක් යටතේ සැලකෙනවා. කොහොමද මේ චතුර්ථ ධ්‍යාන සහ පංචම ධ්‍යාන විදිහට සමාධි වර්ගීකරණය වෙන්නේ? කාමච්ඡන්ද ආදී පංච නීවරණ යටපත් කරන විට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා යන ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යානාංග 5 පහළ වේ. එතකොට ධ්‍යානාංග 15 වෙනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥානසිත, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ඥාන, පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ඥාන, සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන කියලා ධ්‍යානසිත 4ක් ඇති වෙනවා. ඒ ධ්‍යාන අංගවලට පත්වෙන විට සිත ඉහළ මට්ටමකට පත්වෙන බැවින් අධිචිත්තයේ ලෙස නම් කෙරේ. එතකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන, විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ඥාන, පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ඥාන, සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන කියන මේ ධ්‍යාන 4ට පත්වෙද්දී මේ ධ්‍යානාංගවලට පත්වෙනකොට සිත ඉහළ මට්ටමකට පත්වෙනවා. ඒ නිසා තමයි මේ සිතට කියන්නේ අධිචිත්ත. චිත්ත අධිචිත්ත.
ඉතා උසස් තත්වයට පත්වෙච්ච කියන අදහසින් තමයි අධිචිත්ත කියන එක යෙදෙන්නේ. එතකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 4 අංග 3ෙන් සිද්ධ වෙන්නේ සිත අධිචිත්තයක් දක්වා දියුණු වීම. මෙතනදී ඔබට පැහැදිලි නැති වෙති විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන, විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන ඔය ඒ විදිහට සඳහන් කරන්නේ ඇයි කියන කාරණේ පිළිබඳව ගැටලුවක් ඇති. ඉතින් විතක්ක පළවෙනියටම ධානයට පත් වෙද්දී විතර්කයේ සමගින් තමයි ධානයට පළවෙනි ධානයට සමවදින්නේ. ඒ ධානයට සමවැදිච්ච හිත තමයි ඊළඟට ဒုတိ ය ඥානයට සමවදින්නේ. ඒ නිසා විතක්කය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විතක්කය සහිතව ප්‍රථම ධානයට පත් වෙලා තිබුණු හිත තමයි ඊළඟ අවස්ථාවේදී විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන හිතට යොමු වෙන්නේ. ඊළඟට ဒုတိ ය ධානයේ තිබුණු සිත තමයි පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානයට පත් වෙන්නේ. ඒ නිසා පළවෙනියටම අරමුණක් අරගෙන ඒ අරමුණෙන් භාවනා කරලා ඒ අරමුණ ඔස්සේ ගිහිල්ලා ප්‍රථම ධානය ලබා ගන්නවා. ප්‍රථම ධානයේ තිබුණු සිතම තමයි ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥානයට පත් වෙන්නේ. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥානයේ ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ඥානයට සමවදින්නේ. මේ විදිහට හිත ඉහළ මට්ටමකට පත් වෙන හින්දා තමයි අධිචිත්ත කියන නමින් හඳුන්වන්නේ. එසේ සිත දියුණු කර ගැනීමෙන් චිත්ත සමාධියද ඒ චිත්ත සමාධිය දියුණු කරලීමෙන් සම්මා ඥානයේද සම්මා ඥානයේ දියුණු කිරීමෙන් සම්මා විමුක්තියද උදා වීමෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයෙකු බවට පත් වේ. එතකොට ඒ විදිහට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ග අංග සම්පූර්ණ කරලා සිත දියුණු කර ගැනීමෙන් පස්සේ චිත්ත සමාධිය ඇති කරගෙන චිත්ත සමාධිය පදනම් කරගෙන සම්මා ඥානය පහළ කරගන්නවා. සම්මා ඥානය පහළ වීමෙන් සම්මා විමුක්තිය ලැබෙනවා. අන්න ඒ විදිහට තමයි නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තියෙන. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග මුලින්ම අපි කතා කරපු සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අදි ප්‍රඥා කියන අංග දෙකත්, අදි ප්‍රඥා කියන ශික්ෂාවට අයිති අංග දෙකත්, ඊළඟට අපි කතා කරන්නට යෙදුණු අදි සීල කොටසට අයිති වෙන සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුනත් සම්පූර්ණ කරලා ඊට පස්සේ සම්මා සමාධි කියන ඊළඟට අධිචිත්ත කියන කොටසේදී අපි සාකච්ඡා කරපු සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග සම්පූර්ණ කරලා ඊට පස්සේ චිත්ත කියන කොටසේදී චිත්ත සමාධියට පත් වෙනවා. ඊට අමතරව සම්මා ඥානය පහළ කරගන්නවා. සම්මා ඥානය පදනම් කරගෙන සම්මා විමුක්තිය පහළ කරගන්නවා. අන්න ඒ විදිහට තමයි නිවන පසක් කරගන්න ක්‍රමවේදය වෙන්නේ. සාරාංශයේ විදිහට තියෙන උතුම් ශ්‍රේෂ්ඨත්වය කරා යන මග ශ්‍රේෂ්ඨයන් විසින් අනුගමනය කළ මග යන අර්ථයෙන් තමයි ආර්ය මාර්ගය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වන්නේ. ඒ ආර්ය මාර්ගයේ පිළිවෙලින් අනුගමනය කළ යුතු නිසා අනුපූර්ව යන වචනේ යොදාගෙන තියෙනවා. අනුපූර්ව කියලා. මොකක්ද අනුපූර්ව කියන්නේ? සීලයට, සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් කෙලින්ම සමාධියට ගිහිල්ලා සමාධියෙන් ප්‍රඥාවට ගිහිල්ලා එහෙම පත් වෙන්න පුළුවන් කමක් නැහැ. කෙලෙස් නැති කරන්නට තියෙන්නේ වීතික්කම පරිඋට්ටාන අනුසය කියන අවස්ථා තුනේ. එතකොට වීතික්කම පරිඋට්ටාන අනුසය කියන කෙලෙස් නැති කරන්න අනිවාර්යයෙන්ම අදි සීල, අදි චිත්ත සහ අදි ප්‍රඥා කියන අවස්ථා තුනට ක්‍රමයෙන් පත් වෙන්නට ඕන. ඒ නිසා තමයි මේකට කියන්නේ අනුපූර්ව යන වචනය සහිතව. එකකට පස්සේ එකක් ලබාගත යුතු නිසා. ඒ අනුපූර්ව ලක්ෂණ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා යනුවෙන් හැඳින්වෙන අතර එහිලා සම්මා දිට්ඨියට හිමිවන්නේ සුවිශේෂ තැනක් බවත්. ඔව්. එතකොට අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා විදිහට හඳුන්වනවා මේ අනුපූර්ව ලක්ෂණ, අනුපූර්ව ත්‍රිශික්ෂාව. එතකොට එතනදී සම්මා දිට්ඨියට තමයි ප්‍රධාන තැනක් හම්බ වෙන්නේ. නිවැරදි දැකීමකින් තොරව නිවන් අවබෝධ කළ නොහැකි බවත්,
නිවැරදි දැකීමකින් තොරව නිවන් අවබෝධ කරගන්න බැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය පුද්ගලයා තුළ පැවතිය යුතුයි. ලෞකික සම්මා දිට්ඨිය තුලින් ලෞකික ජීවිතයේ උදාවත්, ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුලින් ලෝකෝත්තර උදාවත් සිදුවන බව මෙයින් පැහැදිලි. එතකොට නිවැරදි විදිහේ දැකීමක් තිබ්බම ලෞකිකත්වයේ යහපත දියුණුව ඇති කරගන්නවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තිබුණාට පස්සේ ලෝකෝත්තර අතින් ලෝකෝත්තර විදිහට සම්මා දිට්ඨිය පහළ කරගෙන ලෝකෝත්තර තත්ත්වය උදා කරගන්නවා, ලබා ගන්නවා. ක්‍රියාකාරකම් කියලා තියෙන කොටසේ තියෙන ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න ආර්ය මාර්ගයේ පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නේ තියෙනවා. ආර්ය මාර්ගය. මොකක්ද මේ ආර්ය මාර්ගය? ත්‍රිශික්ෂාව පදනම් කරගත්ත සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග පිළිබඳව තමයි පැහැදිලි කරන්නට ඕන. සම්මා දිට්ඨිය ආර්ය මාර්ගයේ පූර්වාංගම අංගය වන ආකාරය පැහැදිලි කරන්න. පූර්වාංගම අංගය, ප්‍රධානම අංගය. අපි කතා කළා, අපි ඔබට කියලා දුන්නා සම්මා දිට්ඨියෙන් යුක්ත සම්මා සංකප්ප, සම්මා දිට්ඨියෙන් යුක්ත සම්මා වාචා, සම්මා දිට්ඨියෙන් යුක්ත නිවැරදි යහපත් වූ දැකීමකින් යුක්තව තමයි අනිත් මාර්ගාංග ඔක්කොම අනුගමනය කරන්නට ඕනේ. ඒ නිසා තමයි සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගම වෙන කාරණේ විදිහට සඳහන් කරන්නට පුළුවන්කම තියෙන, කතා කරන්නට පුළුවන්කම තියෙන. ඊළඟට අනුපූර්ව ශික්ෂාව අනුගමනය කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිඵල මොනවාදයි පැහැදිලි කරන්න. අනුපූර්ව ශික්ෂාවන්, සීල සමාධි ප්‍රඥා කියන අනුපූර්ව ශික්ෂාවන් අනුගමනය කිරීමෙන් අපට ලැබෙනා වූ ප්‍රතිඵල, මාර්ගඵල අවබෝධය ලැබීම, නිර්වාණයට පත්වීම, හිත සමාධිගත කර ගැනීමට හැකියාව ලැබීම, ඒ වගේ ප්‍රතිඵල ලබන්නට පුළුවන්කම තියෙනවා. පුහුණුවට කියන ගාථා ධර්මයත් අවධානය යොමු කරලා, ගාථා ධර්මයටත් අවධානය යොමු කරලා අපි පාඩම නිමා කරමු. එහෙමනම් අපි බලමු ගාථාව. සීල පරිභාවිතෝ සමාති මහප්පලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා පඤ්ඤා සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසමේහි විමුච්ඡති. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසමේහි විමුච්ඡති. මොකක්ද මේ සඳහන් කරන්නේ? සීල පරිභාවිතෝ සමාධි. සීලය දැඩිසේ පරිභාවිත කළාට පස්සේ සමාධියට පත් වෙන්නට පුළුවන් මහත් ඵල වූ මහානිසංස දායි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සමාධිය පරිභාවිත, සමාධිය වැඩිම තුලින් ප්‍රඥාව ඇති වෙනවා. මහත් ඵල වූ මහානිසංසදායක වූ ප්‍රඥාව පහළ වෙනවා. පඤ්ඤා පරිභාවිතං චිත්තං, ප්‍රඥාව පහළ කරගත්තට පස්සේ ප්‍රඥාව වඩනකොට චිත්තං සම්මදේව ආසමේහි විමුච්ඡති, සිත යහපත් ආකාරයෙන් නිවැරදි විදිහට ආශ්‍රවයන්ගෙන්, කෙලෙස් වලින් මිදීමට පත් වෙනවා ප්‍රඥාව පහළ කරගත්තම. එහෙනම් අපිට මුලින් සඳහන් අනුපූර්ව ශික්ෂාව අනුගමනය කිරීමෙන් අපට ලැබෙන ප්‍රතිඵල මොනවාදයි පැහැදිලි කරන්නට කියන කාරණයට පිළිතුරු මෙතනත් සඳහන් වෙනවා. සීලය වැඩිම තුලින් සමාධිය ලැබීම, සමාධිය ලැබීම තුලින් ප්‍රඥාව ලැබීම, මහත්ඵල වූ මහානිසංසදායක වූ ප්‍රඥාව ලැබීම. ප්‍රඥාව ලැබීම තුලින් චිත්තං සමදේව ආසමේහි විමුච්ඡති කියන විදිහට සිත ආශ්‍රවයන්ගෙන් සහ මුලින්ම හොඳ විදිහට, යහපත් විදිහට මිදීම කියන ආනිසංස ලැබෙනවා අනුපූර්ව ශික්ෂාව
පළවෙනි ශික්ෂාව සීලය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව ලැබීම තුළින් ලබා ගැනීම තුළින් ලැබෙනා වූ ප්‍රතිඵල තමයි අපි කතා කළේ. ඉතින් එහෙමනම් අපි සාමාන්‍ය පෙළ විභාගයට නියමිත බුද්ධ ධර්මයේ පොතේ තිබෙන පාඩම් සියල්ලක්ම කතා කළා, සාකච්ඡා කළා. මේ පාඩමෙන් අපි කතා කළේ 23 වෙනි පාඩමේ 3 වෙනි කොටස විදිහට සම්මා වායාම කියන්නේ කුමක්ද? සම්මා සති කියන්නේ කුමක්ද? සම්මා සමාධි කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. එහෙමනම් අපි ඊළඟට බලාපොරොත්තු වෙන 11 ශ්‍රේණියට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආශ්‍රය කරගනිමින් ප්‍රශ්නෝත්තර ඉදිරිපත් කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ පාඩම් වලින් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් මගින් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්